ආයුබෝවන් සුබෝදෑසනක් සුපුරුදු පරිදි අදත් අපි ඔබේ ආලින්දයට පැමිණිලා තින්නේ ජාතික පාසල ජාතික නාලිකාවේ මේ අධ්‍යාපන වැඩසටහනත් එක්ක දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු බ්‍රහස්පතින්දාවේ ගණිතය විෂය. නිර්මාණාත්මක පුද්ගලයෙක් බිහි කරන්න අධ්‍යාපනයෙන් සපයන්නේ මහා ඔබට ලොකු විශාල උදව්වක් සපයනවා අධ්‍යාපනයෙන් නිර්මාණාත්මක පුද්ගලයෙක් බිහි කරන්න. එහෙමනම් දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිර්මාණාත්මක පුද්ගලයෙක් බිහි කිරීම සඳහා සහ අපි ජ්‍යාමිතිය ඇසුරු කරගෙන නිර්මාණය කියන පාඩම තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යාමිතික නිර්මාණ. මේ ජ්‍යාමිතික නිර්මාණ කියන පාඩම කතා කරද්දී අපිටෙන් සමාන්තර රේඛා අඳින ආකාරය. අපි විහිති චතුරස්‍රය මේ තියෙන්නේ අපේ සරල රේඛාව. මේ සරල රේඛාව. අපි විහිති චතුරස්‍රයක් ගෙනල්ලා මේ විහිති චතුරස්‍රයේ තියෙනවා පැති තුනක්, දාර තුනක්. මේ දාර තුනෙන් මෙන්න මේ කුඩාම දාරය, මේ විශාලම දාරය, කොටම දාරය, දිගම දාරය. මෙන්න මේ දාර දෙක හැරුණම අර මැද දිග තියෙන, මධ්‍ය දිග තියෙන දාරය තමයි අපි සරල රේඛාව ස්පර්ශ වෙනසේ තබා මේ විහිති චතුරස්‍රයේ මේ කොටම පැත්තට අපි තියනවා සරල දාරය. දැන් මේ සරල දාරය අචලව තබාගෙන සොලවන්නේ නැතුව අපිට පුළුවන් මේ විහිති චතුරස්‍රයේ ඉහළ පහළ ගෙනියන්න. සරල දාරය තද කරගෙන විහිති චතුරස්‍රයේ ඉහළ පහළ අපි ගෙනියනවා. ඒ ගෙනියනකොට අපිට අවශ්‍ය දිග අපි හිතමු සෙන්ටිමීටර් 3ක් කියලා. ඔබට දිස් වෙනවා මෙතන තියෙන්නේ 6. එහෙනම් සෙන්ටිමීටර් 3ක් නම් 1 2 3. 6 ඉඳන් 5 4 3. 3 වෙනකන් අපි මේ විහිති චතුරස්‍රය උඩට අරගෙන යනවා. ඔන්න අපි විහිති චතුරස්‍රය උඩට අරගෙන ගියා. දැන් සරල දාරය හොල්ලන්නේ නැතුව විහිති චතුරස්‍රය උඩට අරගෙන යනවා අපි. සරල දාරය හොල්ලන්නේ ඔන්න විහිති චතුරස්‍රය බොහොම සියුම්ම උඩට ගෙනිච්ච. දැන් අපි විහිති චතුරස්‍රයේ ඒ දාරය මත සරල රේඛාව අඳිනවා. නියත දුරක් සෙන්ටිමීටර් 3යි ගත්තේ. ඒ වගේම මේ සරල රේඛාවෙන් ඉහළ තියෙනවා වගේම පහළත් තියෙනවා දෙපස. අපි ගමු එහෙනම් 6 ඉඳන් 7 8 9. 9 වෙනකම් මේ තියෙන පතය. ඔන්න පතේ එක අවස්ථාවක්. අපි ගමු 9 වෙනකම් මේ විහිති චතුරස්‍රය. දැන් 9 වෙනකම් ගත්තා. සෙන්ටිමීටර් 1යි 2යි 3යි. දැන් විහිති චතුරස්‍රය හොල්ලන්නේ නැතුව අපි සරල රේඛාව අඳිනවා. මේ තියෙන්නේ පතය. පතය අවස්ථා දෙකක් ලෙස මෙතන පවතිනවා. ඊට පස්සේ දරුවනේ අපි මේ විහිති චතුරස්‍රයේ සරල දාරයයි ඉවත් කරලා දානවා. මෙන්න අපේ තුන්වන පතය සමාන්තර රේඛා නිර්මාණය. බලන්න දරුවනේ හතරවන පතය. අපි කතා කරනවා කෝණ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදකය. සරල රේඛා දෙකකට අන්න දැන් ඔබට පොඩි රටාවක් ආවා. සරල රේඛා දෙකක් නම් සමදුරින්. එකක් නම් නියත දුරින්. අචල ලක්ෂ එකකට නියත දුරින්. සරල රේඛා එකකට නියත දුරින්. ලක්ෂ දෙකකට සමදුරින්. සරල රේඛා දෙකකට සමදුරින්. දෙන්නෙට සමදුරින්. අපි ගමු සරල රේඛා දෙකකට සමදුරින්. සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයක පතය එම සරල රේඛා දෙකෙන් සෑදෙන කෝණයේ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදකය. සමදුරින්. බලන්න දරුවනේ මෙන්න අපි සරල රේඛා දෙක ගත්තා. සමාන්තර නොවූ සරල රේඛා දෙකක් අපි ඇන්දම අනිවාර්යයෙන්ම දරුවනේ අපිට මේ සරල රේඛා දෙක ඡේදනය වෙන තැනක් එනවා. අන්න එතන හැදෙන කෝණයේ සමච්ඡේදකය. මේ තියෙන්නේ සරල රේඛාව, මේ තියෙන්නේ සරල රේඛාව, සරල රේඛා දෙක මේ සරල රේඛා දෙකට සමාන දුරින්, සමදුරින්. බලන්න දරුවනේ. අපි අඳින කෝණ සමච්ඡේදකේ. මේ සරල රේඛා දෙක ඡේදනය වන ලක්ෂයේ කේන්ද්‍රය කරගෙන, කියන්නේ කව කටුවේ තුඩ එතනින් තියලා අපි අඳිනවා මෙන්න මේ ආකාරයට ඡාපයක්. දැන් මේ ඡාපය සරල රේඛා දෙකම ඡේදනය කරගෙන ගිහිලා තිනවා. මේ එක් ඡේදන ලක්ෂයක ඉඳලා අපි අඳිනවා තවත් ඡාපයක්. ඒ වගේම අනෙක් ඡේදන ලක්ෂයට ගිහිල්ලා අපි අඳිනවා ඡාපයක්. එම ඡාප දෙක ඡේදනය වන ලක්ෂය සහ කෝණයේ ශීර්ෂය අපි යා කරනවා. එතකොට අපිට ලැබෙනවා කෝණ සමච්ඡේදකය. අපි මේ අවස්ථාවේ පතය කියලා නම් කරන්නේ කෝණ සමච්ඡේදකය. එතකොට දරුවනේ සමදුරින්. බලන්න මේ ඕනෑම ලක්ෂයක ඉඳලා මේ පතය මත ඕනෑම ලක්ෂයක ඉඳලා සරල රේඛාවට තියෙන කෙටිම දුර මේ සරල රේඛාවට තියෙන කෙටිම දුරට සමානයි. සමදුරින්. වෙනත් ලක්ෂයක් ගන්න. මෙතන ඉඳලා තියෙන කෙටිම දුර
එතන ඉඳලා තියෙන අනෙක් සරල රේඛාවට තියෙන කෙටිම දුරට සමානයි. හැබැයි මේ සරල රේඛා දෙක අතර සම්බන්ධයක් නැහැ. මේ සමදුරින් අන්න එකයි සමදුරින් සහ නියත දුරින් අතර වෙනස. එමනම් දරුවනේ මං හිතනවා පත හතර අපේ විෂය නිර්දේශය තුල අපේ දරුවන්ට තියෙන පත හතරයි මේ පත හතර නිර්මාණය කර ගැනීම සහ ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවනේ ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෝණ නිර්මාණය පිළිබඳව. කෝණමානයේ භාවිතයෙන් නෙමෙයි නේද සමන්ස? ඔව් සිසිර සර්. මම හිතන්නේ මේ අපේ දරුවන්ට ජ්‍යාමිතික නිර්මාණ ගැටලුවේ උපරිම ලකුණු ලබා ගන්න වටිනාම කොටස තමයි සිසිර සර් ඉදිරිපත් කරේ මේ පත පිළිබඳ දැනුම. පුතාලට මේ පත පිළිබඳ දැනුම තියෙනවා නම් අපිට පුළුවන් නිවැරදි නිර්මාණයක් කරන්න. දැන් සිසිර සර් පටන් ගන්නකොට පුතාලට කිව්වා කව කටුව, පැන්සල, රූල, ඊළඟට විහිත චතුරාශ්‍රය කෝණමානය ලං කරගන්න කියලා. හැබැයි දරුවනේ කෝණමානය පුළුවන් අපිට පාවිච්චි කරන්න පුළුවන් නිවැරදිතාවය පරීක්ෂා කරන්න විතරයි. කෝණමානය පාවිච්චි කරලා අපිට කෝණ අඳින්න බෑ. දැන් සිසිර සර් කිව්වා අපි කෝණ අඳින හැටි කතා කරමු කියලා. එහෙනම් කෝණමානය පැත්තකින් තියලා තමයි අපි කෝණ අඳින්න ඕන. එහෙනම් අපි බලමු දරුවනේ කෝණමානය භාවිතා කරන්නේ නැතුව පැන්සල, රූල සහ කවකටුව භාවිතා කළා කොහොමද අපි කෝණ අඳින්නේ යම් ප්‍රමාණයක් එහෙම නැත්නම් අංශක ප්‍රමාණය දෙන කෝණ අඳින්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. බලමු අපි වෙන මේ ඔබට දිසින අංශක 60 කෝණයෙන් තමයි අපි පටන් ගන්නෙ. කෝණ නිර්මාණය කරනකොට අපේ දරුවන්ට මතකයි අංශක 60 කෝණයෙන් තමයි අපි පටන් ගත්තේ. මේ අංශක 60 කෝණයෙන් පටන් ගන්න හේතුනේ දරුවනේ අංශක 60 කෝණයක් නිර්මාණය වෙන අවස්ථාවක් අපේ දරුවෝ දන්නෝ. දැන් බලන්න අපේ දරුවන්ට මතකයි මෙන්න මේ බලන්නකෝ දැන් මම ඇන්දොත් මෙන්න මේ ඇඳලා තියෙන ත්‍රිකෝණය පාද තුනම සමානයි නම් අපි කිව්වා සමපාද ත්‍රිකෝණයක්. මේ සමපාද ත්‍රිකෝණයක් නම් පාද තුනම සමානයි. ඒ වගේම අපේ දරුවෝ දන්නවා මෙන්න මේකේ අභ්‍යන්තර කෝණ තුනම සමානයි. එහෙනම් අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි නම් එක කෝණයක් අංශක 60යි. එහෙනම් මෙන්න අංශක 60ක් වෙන විදියට මෙන්න මේ අවස්ථාව උපයෝගී කරගෙන තමයි අපි අංශක 60 කෝණයක් නිර්මාණය කරන්නේ. අපි බලමු කොහොමද නිර්මාණය කරන්නේ කියලා. ඊළඟට සිසිර සර් කියලා දුන්නා කෝණයක් කොහොමද සමච්ඡේදනය කරන්නේ. එහෙනම් මෙන්න මේ අංශක 60 කෝණය සමච්ඡේදනය කරමින් දෙගුණ කරමින් අන්න අපිට පුළුවන් එතකොට මෙන්න මේ විවිධ වූ කෝණ 60න් භාගයක් 60යි කහමාරක් බලන්න 60න් භාගයක් 30යි 60යි කහමාරක් අංශක 90යි 60ව දෙකක් 120යි එතකොට 60න් කාලක් ගත්තාම අපිට අංශක 15යි එන මෙන්න 60 බෙදිලා යන 60 ගුණාකාර වන අන්නේ කෝණ අපිට පුළුවන් නිර්මාණය කරන්න කවකටුව සහ රූල භාවිතා කළා. අපි බලමු දරුවනේ ඔබට මතක ඇති පළවෙනි නිර්මාණය අංශක 60 කෝණය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. දැන් කෝණයක් නිර්මාණය කරන දරුවනේ කෝණයක් නිර්මාණය කරන්න ඉස්සලා අපි කෝණයක තියෙන අවයව හඳුනගමු. කෝණයක තියෙනවා බාහුව දෙකක් සහ ශීර්ෂයක්. එහෙනම් බාහු දෙකක් කිව්වේ සරල රේඛා දෙකක්. ඒ දෙක හමු වෙච්ච තැන ශීර්ෂයක් තියෙනවා. එහෙනම් අපි හැම වෙලාවෙම මේ බාහු දෙක බාහු දෙක මෙන්න මේ අංශක 60ක් වෙන විදිහට අඳින එකයි අපි කරන්නේ. එහෙනම් ඒ සඳහා අපේ ක්‍රමවේදයක් තියෙන ඔබට මතක ඇති. ඉස්සෙල්ලා මේ බාහු දෙකෙන් එක බාහුවක් අපිට නිදහස්ව අඳින්න පුළුවන්. අපි අඳිමු එක බාහුවක් නිදහසේ අඳිමු. බලන්න අපි නිදහසේ රූල තියලා ඔබට අවශ්‍ය දිශාවට රේඛාවක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි AB කියලා නම් කරලා තියෙන ඔබට කෝණය නිර්මාණය කරන්න AB අවශ්‍ය නැහැ දරුවනේ. නමුත් කෝණය ගැන කතා කරන්න අපිට කෝණය නම් කරන්න අපි ලක්ෂ දෙකක් ලකුණු කරලා තියෙනවා. දැන් එතකොට ඔන්න එක බාහුවක් හරි. දැන් ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ ශීර්ෂය සහ අනෙක් බාහුව. එහෙනම් අපිට පුළුවන් දැන් මෙන්න මේ මෙතන ඒ ශීර්ෂය කළා. දැන් බලන්න ඒ ශීර්ෂය කළා අපි ඡාපයක් ඇඳා. ඡාපයක් ඇඳාම මේ සරල රේඛාව C ලක්ෂයේදී කැපුණා. දැන් අපි අර ඡාපය අඳින්න භාවිතා කරපු අරය වෙනස් නොකර ඒ අරය C කේන්ද්‍රය කරලා මේ C කේන්ද්‍රය කරලා අපි මෙන්න මේ ඡාපය කපනවා. අන්න එතනින් යන විදිහට අපි රේඛාවක් ඇඳාම අංශක 60යි කියනවා. දැන් බලමු අපි මං ඉස්සෙල්ලා සඳහන් කරා සමපාත්‍රි කෝණයක කෝණ අංශක 60 වෙනවා. ඒක තමයි මෙතෙන්දී පාවිච්චි කරන්න කියලා. දැන් බලන්න දරුවනේ මෙතෙන්දී දැන් ඔබ බැලුවොත් දැන් මෙන්න මෙතෙන් දිස්සෙනවා. දැන් මෙන්න මේ A ලක්ෂය කේන්ද්‍රය කරලා තමයි මේ ඡාපය ගැහුවේ. එතකොට දරුවනේ මේ දුරයි දෙකම අරය සමාන වෙනවා. ඊට පස්සේ කවකටුව දුර වෙනස් නොකරමින් තමයි C කේන්ද්‍රය කරලා මෙන්න මේ ඡාපය ඇඳි. ඒ කියන්නේ දරුවනේ මේ දුරත් ඒ දුරමයි. එහෙනම් මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. අන්න එහෙනම් සමපාද ත්‍රිකෝණයේ එක කෝණයක් තමයි මේ කෝණය මෙතන අංශක 60ක් වෙන්න ඕනේ. ඒ
අපි න්‍යාය තමයි මෙතන පදනම් කරගත්තේ අංශක 60 අදින්න. දැන් එහෙනම් ඔන්න අංශක 60ක් ඇඳගත්තා. දැන් ඔබේ තර්කානුකූල හැකියාව සහ ඔබේ හැකියාව භාවිතා කරලා දැන් මේ 60 ගුණාකාර වූ විවිධ කෝණ නිර්මාණය කරන්න පුළුවන්. ඒ සඳහා සිසිර සර් මතක් කරපු අර කෝණයක් සමච්ඡේදනය කරන ආකාරය අන්න අපිට භාවිතා කරන්න පුළුවන්. බලමු දරුවනේ අපි දැන් අංශක 60ක් නිර්මාණය කරා ඔබ. අපි බලමු අංශක 30 කෝණයක් කොහොමද නිර්මාණය කරන්න කියලා. බලන්න අංශක 30 කෝණයක් නිර්මාණය කරන ආකාරය. අංශක 30 කෝණයක් නිර්මාණය කරනකොට අපි දරුවෝ දන්නවා අංශක 60කින් භාගයක්. එහෙනම් අපි පළමුවම කරන්නේ අංශක 60 නිර්මාණය කරගන්න. එහෙනම් අපි රේඛාවක් ඇඳලා එහෙනම් එක බාහුවක් සූදානම් අංශක 60ක් අඳිමු අපි. එහෙනම් ඒ කේන්ද්‍රය කරලා ඡාපයක් ඇඳලා ඒ දුර වෙනස් නොකරමින් C කේන්ද්‍රය කරලා අපි ඡාපයක් අඳිනවා. දැන් අපේ දරුවෝ දන්නෝ C වල ඉඳලා D වලට තියෙන පරතරය අංශක 60යි. නමුත් මට අවශ්‍ය වෙන්නේ අංශක 30යි. එහෙනම් ඒ සඳහා මට මෙන්න මේ 62ට බෙදුවා නම් සමච්ඡේදනය කරා නම් හරි. එහෙනම් සිසිර සර් ඉස්සෙල්ලා කියලා දුන්නා අපි කොහොමද සමච්ඡේදනය කරන්න කියලා. ඡාපය සූදානම්. එහෙනම් ඔබ කැමති දුරක් අරගෙන C කේන්ද්‍රය කරලා ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට ඡාපයක් ගහන්න. ඒ දුර වෙනස් නොකරමින් D කේන්ද්‍රය කරලා අපි මේ ඡාපය ඡේදනය කරමු. මෙන්න දරුවනේ කෝණ සමච්ඡේදකය. දැන් මේ කෝණය සමච්ඡේදන 60 සමච්ඡේදන වුණාම 30යි. දැන් A සහ E යා කළා ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට අනෙක් බාහුව නිර්මාණය කරන්න. අංශක එතකොට 30ක කෝණයක් නිර්මාණය වෙනවා. එතකොට අන්න අංශක 30 කෝණය නිර්මාණය කිරීම සඳහා අපි භාවිතා කරේ අංශක 60. දැන් බලමු දරුවනේ ඊළඟට අපිට තියෙන තවත් කෝණයක් අපි නිර්මාණය කරමු. අංශක 120. දැන් අපි දරුවන්ට මතක් වෙනවා 60 60 2යි. අපි නිර්මාණය කරමු. එක බාහුවක් අපි නිදහස්ව නිර්මාණය කරා. ඊට පස්සේ අපි ඒ කේන්ද්‍රය කරලා අපි ඡාපයක් අඳිමු. සුපුරුදු ආකාරයට ඡාපයක් ඇඳලා. දැන් ඔබට ඉදිස්සරට ටිකක් දිගට ඡාපය ඇඳගත්තා. දැන් අපි C කේන්ද්‍රය කරලා දුර වෙනස් නොකරමින් අරේ වෙනස් නොකරමින් C කේන්ද්‍රය කරලා ඡාපයක් අඳිනවා. දැන් අපේ දරුවෝ දන්නෝ C වල ඉඳලා D වලට තියෙන්නේ අංශක 60ක්. මට අවශ්‍ය වෙන්නේ 120ක්. 60 මදි. තව 60ක් අවශ්‍යයි. එහෙනම් D කේන්ද්‍රය කරලා තවත් ඡාපයක් අඳිනවා. අන්න දරුවනේ 60යි D වල ඉඳලා 60යි එන 120යි මට A සහ E යා කරන්න පුළුවන්. අන්න එතකොට අපිට ලැබෙනවා අංශක 120ක කෝණයක්. හරියම සරලයි මේ කෝණ නිර්මාණය. විධිමත්ව තර්කානුකූලව ඔබට නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු දරුවනේ ඒ වගේම තවත් කෝණයක් අංශක 90. ඔබ දන්නවා අංශක 60කුයි 60න් භාගිකුයි. එහෙනම් අපි කොහොමද අංශක බලන්න නිදහස්ව ඉස්සෙල්ලා වගේම අපි එක බාහුවක් අඳිනවා. දැන් A කේන්ද්‍රය කරලා අපි ඡාපයක් අඳිනවා. දැන් A දුර වෙනස් නොකර C කේන්ද්‍රය කරලා අපි මේ ඡාපය කැපුවා. එහෙනම් දැන් අපිට හමු වෙලා තියෙන අංශක 60 කෝණයක්. දැන් අංශක 60 අපිට 90ට මදි. එහෙනම් මම D කේන්ද්‍රය කරලා තවත් අපි ඡාපයක් අඳිනවා. දැන් බලන්න ඔබට C වල ඉඳලා D වලට 60යි D වල ඉඳලා E වලට 60යි 120යි. වැඩි එතකොට. දැන් අපි දරුවෝ දන්නෝ තර්කානුකූලව බැලුවාම මේ DE අතරේ තමයි මේ අංශක 90 තියෙන්න ඕන. 60යි මේ 60න් භාගයක් ගත්තොත් 30යි. එහෙනම් මේකෙන් භාගයක් ගන්න අපි DE කොටස සමච්ඡේදනය කරමු. එතකොට D වල තබා එක ඡාපයකුත් ඒ දුර වෙනස් නොකරමින් E වල තබා තවත් ඡාපයකුත් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් නිර්මාණය කරන්න. දැන් මේ කොටසයි අපි සමච්ඡේදනය කරේ. දැන් ඒ කොටස සමච්ඡේදන 30යි මෙතනilla 60යි. අන්න ඔබට පුළුවන් අංශක 90ක් නිර්මාණය කරන්න. ඒ වගේම ඔබට පුළුවන් ඉදිරියේදී සිසිර සර් කතා කරයි ලම්බකයක් අඳින්නේ කොහොමද කියලා. එතෙන්දිත් අංශක 90ක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි. අපිට අංශක 60 කෝණය පදනම් කරගනිමින් එතකොට අංශක 90 නිර්මාණය කිරීමයි මම කතා කරේ. බලන්න දරුවනේ ඊළඟට අපි තව කෝණයක් නිර්මාණය කරමු. ඒ වගේම අංශක 45 කෝණයක්. දැන් 45 කොහොමද කියලා අපි හිතන්නේ නැහැ. අපි හිතමු ඉස්සෙල්ලම එක බාහුවක් අඳිමු. ඊට පස්සේ අපි A කේන්ද්‍රය කරලා අපි ඡාපයක් අඳිමු. දැන් C කේන්ද්‍රය කරලා දුර වෙනස් නොකරමින් අපි ඡාපයක් ඇඳ අංශක 60යි. දැන් අපිට පුළුවන් අංශක 45 නිර්මාණය කිරීම සඳහා මුලින් භාවිතා කරපු අංශක 90 ඇඳලා කෝණය සමච්ඡේදනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ දරුවන්ට පුළුවන් මේ 60 කෝණය සමච්ඡේදනය කරලා 30ක් හඳ ගන්න පුළුවන්. ඒ 130 කොටසක් ඉතුරු කරලා අනිත් 30 කොටස සමච්ඡේදනය කරාම 15යි 30යි 15යි 45යි කියලා එහෙම නිර්මාණයක් කරන්නත් පුළුවන්. අපි සරල නිර්මාණය කරමු. අපි 60ක් නිර්මාණය කරා. මෙතන ඒ දුර වෙනස් නොකර තියලා තව ඡාපයක් ගහමු. දැන් අංශක 120යි. අපි ඊට පස්සේ මේක දෙකට බෙදලා 90ක් හදාගමු.
එහෙනම් D කේන්ද්‍රය කරලා අපි ඡාපයක් ඒ වගේම ඒ දුර වෙනස් නොකර E කේන්ද්‍රය කරලා මෙතන ඡාපය ඡේදනය කරා. දැන් P සහ A යා කරාට පස්සේ ඔබට ලැබෙන අංශක 90ක්. මට අවශ්‍ය වෙන්නේ අංශක 45යි 90 කෝණයේ සමච්ඡේදනය කරමු දරුවනේ. එහෙනම් C කේන්ද්‍රය කරලා මෙතන අපි එක ඡාපයක් ගහමු. ඒ දුර වෙනස් නොකර Q කේන්ද්‍රය කරලා මෙතන ඡාපය ඡේදනය කරාම 90 භාගයයි ඊට පස්සේ A සහ R අපි යා කරනවා. අන්න අපිට ලැබෙන දරුවනේ අංශක 45 කෝණයක්. ඒ මම කතා කරේ අංශක 45 කෝණයක්. දැන් ඔබට ඊටාම සරල ඇති කෝණ නිර්මාණය අපි ඉක්මනින් බලමු. අංශක 75 කෝණයක්. දැන් ඔබට අංශක 75 කෝණය නිර්මාණය කරන්න ඔබ අංශක 90 නිර්මාණය කරන ආකාරය ඔබ දන්නවා. දැන් මම ඒ කොටසින්ම සාකච්ඡා කරනවා බලන්නකෝ. දැන් ඔබට මේ නිර්මාණය තුල අංශක 90ක් නිර්මාණය කරලා තියෙනවා. දරුවනේ 60යි දැන් මෙතන 30යි 90යි. මම බලන 75. 75 කියලා කියන්නේ මේ 90යි 60යි අතරේ. එතකොට මෙන්න මෙතන කෝණය අංශක 30ක් තියෙනවා. මෙතනට 60ක් තියෙනවා. එහෙනම් 30 දෙකට බෙදුවොත් 15යි 60යි 15යි 75යි. එහෙනම් මෙන්න මේ කොටස දෙකට බෙදන්න අපි D වල තියලා ඡාපයක් හඳිමු. ඒ වගේම ඒ දුර වෙනස් නොකර Q වල තියලා තව ඡාපයක් හඳිමු. දැන් මෙන්න මේ කොටස ඔබට දිස්සෙනවා ඇති. මම QD කොටස මෙන්න මේ කොටස තමයි සමච්ඡේදනය කරේ. එහෙනම් ඒ කොටස සමච්ඡේදනය කරලා මං ඡාපයක් ඇඳලා දැන් R සහ A ආකාරයට පස්සේ දරුවනේ මෙතෙන්ට 60යි මේ ටික 15යි අංශක 75ක්. අංශක 75 කෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම අපි බලමු අංශක 105 නිර්මාණය කරන්නේ කොහොමද? බලන්නකෝ අංශකෙ මේ 60යි මෙතෙන්ට 90යි මෙතෙන්ට 120යි. 90 සහ 120 අතර තමයි එතකොට මේ අංශක 105 තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ කොටස හැම වෙලාවෙම දරුවනේ කොයි කොටසේද මට අදාළ කෝණය තියෙන්නේ ඒ කොටස සමච්ඡේදනය කරමු. එහෙනම් Q සහ E සමච්ඡේදනය කරමු. Q වල තබා ඡාපයක් ඇඳලා E වල තබා මේ ඡාපය ඡේදනය කරා දුර වෙනස් නොකරමින් දැන් මෙන්න මේ R සහ A යා කරාට පස්සේ දරුවනේ මෙන්න 90යි මෙතන 15යි 90යි 15යි 90යි 15යි එතකොට අපිට ලැබෙනවා අංශක 105ක්. එතකොට මෙන්න මේ ආකාරය වූ අංශක 60න් හදා ගන්න පුළුවන් විවිධ කෝණ නිර්මාණය කිරීම සඳහා කෝණමානිය නැතුව රූල, කවකටුව සහ පැන්සල විතරක් භාවිතා කරලා මෙන්න මේ වගේ කෝණ නිර්මාණය කරන්න පුළුවන්. අපි සිසිරසත් එක බලමු තවත් මේ නිර්මාණ වලට එකතු කරන්න පුළුවන් දැනුම මොනවද කියලා. ඔව් දරුවනේ සමන්ස ඔබට මේ කෝණ නිර්මාණය පැහැදිලි කරද්දී තර්කානුකූල පැත්ත පවා අපේ දරුවන්ට පැහැදිලි කරා හිතලා කොහොමද මේ අපි බුද්ධියෙන් කොහොමද මේ නිර්මාණය කරගන්නේ කියලා කටපාඩම් කරලා ගණිතයේ ගොඩාක් දේවල් කරන්න බැහැ දරුවනේ. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලම්බක නිර්මාණය. මේ ලම්බක නිර්මාණය තුර ඇත්තටම තියෙනවා අපිට කොටස් 3ක්. ලම්බක නිර්මාණය තියෙනවා අපිට කොටස් 3ක්. ඒ වයින් අපි මුලින්ම කතා කරන්නේ දරුවනේ අපි මුලින්ම කතා කරන්නේ අපි ලම්බ සමච්ඡේදකයේ කතා කරා. අපේ දරුවොත් එක්ක අපි ලම්බ සමච්ඡේදකයේ කතා කරා අපේ දෙවනි පතේ විදිහට. අපි තව කතා කරනවා ලම්බක වර්ග දෙකක්. එකක් තමයි සරල රේඛාවක් මත වූ ලක්ෂයක සිට එම සරල රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. සරල රේඛාවක් මත වූ ලක්ෂයක සිට බලන්න සරල රේඛාව AB සරල රේඛාව. AB සරල රේඛාව මත වූ ලක්ෂය C. එහෙනම් දරුවනේ අපි මේ නිර්මාණය කරන්න හදන්නේ C සිට ABට ලම්බකයක් නිර්මාණය කිරීම. C සිට ABට ලම්බකයක් නිර්මාණය කිරීම. බලමු ලම්බකයක් කියන්නේ අංශක 90ක්. සමන්ස පැහැදිලි කර ආකාරයට C හිදී අංශක 90ක් නිර්මාණය කරත් හරි. එතනදී සමන්ස කිව්වා සිසිරස කියයි කියලා අංශක 90 නිර්මාණය කරන තවත් ක්‍රමයක්. දරුවනේ මේ සරල රේඛාවක් සරල කෝණය 6 ශ්‍රේණිය ඉගෙන ගන්නවා අංශක 180යි. අංශක 180 කියන කෝණය දෙකට බෙදුවත් හරිනේ. බලන්න දරුවනේ ලම්බකයක් නිර්මාණය කරන විදිය සරල රේඛාව මත සිට C සිට C කේන්ද්‍රය කරගෙන කවකටුවට යම් දුරක් සාමාන්‍ය දුරක් මේ යම් දුරක් සාමාන්‍ය දුරක් කියන්නේ දරුවනේ සාමාන්‍ය සෙන්ටිමීටර 2ක් 3ක් අතර දුරක්. ඒක සාමාන්‍ය ගාන. C කේන්ද්‍රය කරගෙන අපි මේ පැත්තේ අපි දකුණු පැත්තෙන් ඡාපයක් අඳිනවා. ඒ වගේම වම් පැත්තෙනුත් ඡාපයක් අඳිනවා. ඔන්න දැන් ඡාප දෙක ඡේදනය වෙච්ච තැන් තියෙනවා දරුවනේ. අපි මේ ස්ථාන වලට D සහ E කියලා යොදාගමු. අපි දැන් මේ D කේන්ද්‍රය කරගෙන E කේන්ද්‍රය කරගෙන අපි කවකටුවට ගත්ත දුර වෙනස් කරාටත් කමන්නේ දැන් වෙනස් කරාට කමන්නේ. හැබැයි CD සහ CE දුර සමාන වෙන්න ඕනේ. දැන් අපි D කේන්ද්‍රය කරගෙන අඳිනවා ඡාපයක්. D කවකටුවේ තුඩ D ලක්ෂය මත තබා D කේන්ද්‍රය කරගෙන ඒ ඡාපය දැන් දුර වෙනස් කරන්නේ
දැන් අපි E කේන්ද්‍රය කරගෙන මේ ඡාපය ඡේදනය කරනවා. ඔන්න ඔය ඡාපය ඡේදනය කරා. දැන් මේ ඡාප දෙක ඡේදනය වූ ලක්ෂය P ලෙස අපි නම් කරා. P C සිට P ට අඳින සරල රේඛාව AB ට ලම්බකයක් වෙනවා. ඒ කියන්නේ දරුවනේ අංශක 90ම තමයි. ලම්බක නිර්මාණයේදී තමයි අපි ඒ ක්‍රමය කියලා දුන්නේ. ඔන්න දැන් ලම්බක වර්ග දෙකයි. ලම්බ සමච්ඡේදක නිර්මාණය කරා. සරල රේඛාවක් මත වූ ලක්ෂයක සිට එම සරල රේඛාවට ලම්බකයක් නිර්මාණය කරා. මෙන්න අනෙක් ලම්බක වර්ගය බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම. බාහිර ලක්ෂයක සිට සරල රේඛාවෙන් ඈත වූ ලක්ෂයක සිට පිටත බලමු අපි. මෙන්න AB සරල රේඛාව, මෙන්න C ලක්ෂය. සරල රේඛාව AB, C කියන්නේ බාහිර ලක්ෂයක්. බලන්න දරුවනේ කරන පියවර. C කේන්ද්‍රය කරගෙන C හි කවකටුවේ තුඩ තබා පැන්සල් තුඩ AB සරල රේඛාවට වඩා වැඩි දුරක්. ඒ කියන්නේ දරුවනේ අපි C කේන්ද්‍රය කරගෙන පැන්සල් දුර ගන්න ඕනේ මේ AB සරල රේඛාව පසු කරලා අඩුම තරමේ සෙන්ටිමීටරයක් පමණ දුර ගන්න. ඔක සෙන්ටිමීටර 4ක් විතර ගත්තොත් නිර්මාණය කරන්න බෑ. සෙන්ටිමීටරයක් පමණ මේ දුරවල් අපි ක්‍රියාකාරකම් වලදී අපිට තේරෙනවා මෙන්න මේ දුර ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ දරුවනේ කවකටුවේ තුඩ C වලින් තබා පැන්සල් තුඩ AB පසු කරලා අරගෙන මේ පැත්තෙන් ඡාපයක් අඳිනවා. ඒ වගේම ඡාප දෙකක් අඳිනවා. ඇඳලා ඉවර වෙලා මේ ඡාප ඡේදනය වන ලක්ෂ DE කියලා අපි නම් කරගෙන තිනවා. ඊට පස්සේ D කේන්ද්‍රය කරගෙන ඉහලින් හෝ පහලින් අපි සාමාන්‍යයෙන් නිර්මාණයට බාධාවක් නොවෙන්න අපි පහලින් තමයි මේ ඡාපය අඳින්නේ. හැබැයි ඉහලින් එන්දත් කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම E කේන්ද්‍රය කරගෙන මේ ඡාපයේ ඡේදනය කරනවා. අපි CP ආකාරාම C සිට AB ට ලම්බකයක් නිර්මාණය වෙනවා. C සිට AB ට ලම්බකයක් නිර්මාණය වෙනවා. එහෙනම් දරුවනේ ලම්බක වර්ග තුනක් කතා කරා. ලම්බ සමච්ඡේදකය, සරල රේඛාවක් මත වූ ලක්ෂයක සිට එම සරල රේඛාවට ලම්බකයක්, බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බකයක්. ඊළඟට අපි කතා කරන්නේ දරුවනේ සමාන්තර රේඛා නිර්මාණය. දෙන ලද ලක්ෂයක් කරා සරල රේඛාවකට සමාන්තර රේඛාවන් නිර්මාණය කිරීම. බලන්න දරුවනේ මෙන්න AB සරල රේඛාව. AB ට C හරහා සමාන්තර රේඛාවක් නිර්මාණය කිරීම. සමාන්තර රේඛාවක්. සමාන්තරාශ්‍රය කියන චතුරාශ්‍රය පොඩ්ඩක් සැලකමු. සමාන්තරාශ්‍රයක ලක්ෂණ වල තියෙනවා දරුවනේ සම්මුඛ පාද සමානයි. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. එහෙමනම් දරුවනේ අපිට පුළුවන් නම් මෙන්න මේ C ලක්ෂය පාදක කරගෙන මෙතන සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරගන්න. එතකොට මේ පාද දෙක සමාන්තර වෙනවා. සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරගන්න. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒක විලෝමයේ සැලකුවොත් සම්මුඛ පාද සමාන නම් සමාන්තරාශ්‍රයක්. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් සමාන්තරාශ්‍රයක්. එහෙමනම් දරුවනේ අපි සම්මුඛ පාද සමාන වන පරිදි නිර්මාණය කරමු. කවකටුවේ තුඩ A වලින් තබා කේන්ද්‍රය A කරගෙන පැන්සල් තුඩ B වලට ගන්නවා. ඒ කියන්නේ කවකටුවට අපි AB දුර ගන්නවා. කවකටුවට AB දුර ගන්නවා. AB දුර අරගෙන කේන්ද්‍රය C කරගෙන, ඒ කියන්නේ කවකටුවේ තුඩ C වලින් තබා මේ පැත්තෙන් අපි ඡාපය අඳිනවා. මොන්න මේ පළවෙනි ඡාපය. ඒ කියන්නේ දැන් AB දුර සහ මෙන්න මේ ලබාගෙන තියෙන දුර C සිට මේ ඡාපයට තියෙන දුර සමානයි. AB ට C සිට ඡාපයට තියෙන දුර සමානයි. ඊළඟට අපි කවකටුවේ තුඩ A වලින් තියලා පැන්සල් තුඩ C වලට ගන්නවා. ඒ කියන්නේ කවකටුවට AC දුර ගන්නවා. අරගෙන කවකටුවට AC දුර අරගෙන කවකටුවේ තුඩ B කේන්ද්‍රය කරගෙන මේ ඡාපය කපනවා අපි. මේ ඡාපය ඡේදනය කරනවා. මේ ඡේදනය වෙච්ච ලක්ෂය අපි D කියලා නම් කරමු. ඇත්තටම මේ ඉංග්‍රීසි අක්ෂර යෙදීම අවශ්‍ය නැහැ නිර්මාණය සඳහා. අපි ඔබට පැහැදිලි කිරීම සඳහා තමයි මේ අක්ෂර භාවිත කරන්නේ. දැන් CD යා කරනවා. CD යා කරාම අපිට ලැබෙන්නේ සමාන්තර රේඛාවක්. දැන් මේ පාද දෙකත් යා කරොත් අපිට සමාන්තරාශ්‍රයක් ලැබෙනවා. ඔබට පැහැදිලි ඇති සමාන්තරාශ්‍රයක් ලැබෙනවා. නමුත් අපිට කියන්නේ සමාන්තර රේඛාවක්නේ. ඒකින්ද දරුවනේ අපි ඔන්න සමාන්තර රේඛාව නිර්මාණය කරනවා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාන්තර රේඛාව නිර්මාණය කරා දරුවනේ අපි දැන් කෝණ පිටපත් කිරීම. කෝණයක් පිටපත් කිරීම. අපි සාමාන්‍ය වචන වලින් කතා කරනවා නම් කොපි කිරීම. එම කෝණයම නැවත කෝණයක වැදගත් වෙන්නේ බාහු දෙකේ දිග නෙමෙයි. බාහු දෙක එකිනෙකට මොනතරම් භ්‍රමණය වෙලාද කියන එක. කෝණයක පිටපත් කිරීමේදී වැදගත් වෙන්නේ කෝණයේ විශාලත්වය. බලන්න දරුවනේ මෙන්න මේ කෝණය.
ABC කෝණය. මේ කෝණයට යම් අංශක ගානක් තියෙනවනේ. අපි අංශක 50යි කියලා හිතමු, 65යි කියලා හිතමු. අපි අංශක ගාන දන්නේ දන්නේ නැති වුණාට මේ විශාලත්වයෙන් යුතුම කෝණයක් අපිට අඳින්න පුළුවන්. ඔන්න අපි පළමු බාහුව අඳිනවා නිදහස. PQ. කෝණයක් අඳින්න එක් බාහුවක් නිදහස් වෙන්දකි. ඊළඟට දරුවනේ අපි කවකටුවේ තුඩ ඒ වලින් තබා ඒ කේන්ද්‍රය කරගෙන යම් දුරක් අරන් කවකටුවට ඡාපයක් අඳිනවා. ඔන්න ඒ ඡාපය අපි කොපිනේ කරන්නේ. අපි කොපි කරනවා, පිටපත් කරනවා. එම ඡාපයම කවකටුවේ තුඩ P වලින් තබා එම ඡාපයම අඳිනවා. කොපි කරා. දැන් ඒ පළවෙනි පියවර, පළවෙනි ඡාප දෙක. දැන් කවකටුවේ තුඩ D වලින් තබා මෙන්න මේ AC පාදය ඡාපයෙන් ඡේදනය වෙලා තියෙන ස්ථානයට තියෙන දුර E. මෙන්න මේ DE දුර කවකටුවට අපි ලබා ගන්නවා. මේ ඡාපය ඇන්දේ නැතත් කමක් නැහැ. අපි ඒක ඊටාම විශ්වාස කරගන්න, තහවුරු කරගන්න මේ ඡාපය අඳිනවා මේ E ලක්ෂය හරහා ගියාද බලන්න. ඊළඟට අපි කරන්නේ ඒ දුර මේ ED දුර කවකටුවට අරගෙන කවකටුවේ තුඩ S වලින් තබා S කේන්ද්‍රය කරගෙන මේ ඡාපය කපනවා. එකම දේ කරේ පිටපත් කිරීම, එකම දේ කරා. දැන් PT යා කරාම අපිට ලැබෙන්නේ මේ CAB කෝණයට විශාලත්වයෙන් සමාන වෙන RPQ කෝණය අපිට ලැබෙනවා. ඔන්න දරුවනේ අපි කෝණ පිටපත් කිරීමත් කතා කරා. කෝණයක් පිටපත් කිරීම. අපි අද පාඩම තුළ අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරනවා සියලුම මූලධර්ම නිර්මාණවල තියෙන මූලික කොටස් ටික. එහෙනම් අපි සමන් සර්ත් එක්ක බලමු මේ ආකාරයෙන්ම තවත් නිර්මාණයක්. ඔව් සමන් සර්. ඔව් දරුවනේ මේ සිසිර සර්ුත් මමත් දැන් ඔබත් එක්ක මේ කතා කරන්නේ ඔබට හමු වෙන ජ්‍යාමිතික ගැටලුවේදී නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන ඒ කොටස් වලට කඩලා අපි කොටස් නිර්මාණය කරන්නේ. දැන් අපි බලමු වෘත්තයක් සම්බන්ධ නිර්මාණ කීපයක් බලමු. මොනවද වෘත්තයකට අඳින්න පුළුවන් ස්පර්ශක කියන්නේ මොනවද කියලා අපි සාකච්ඡා කරමු දරුවනේ. ඔබට දිස්සෙනවා ස්පර්ශක නිර්මාණය. ස්පර්ශක තියෙන්නේ මොනවද? ස්පර්ශකයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ස්පර්ශකයක් කියලා කියන්නේ දරුවනේ අපි දන්නවා මේ වෘත්තය හරහා මෙන්න මේ වගේ රේඛාවක් ඇන්දොත් වෘත්තය ස්ථාන දෙකකදී ඡේදනය වෙනවා. නමුත් ස්පර්ශකයක් කියලා කියන්නේ මේ වෘත්තය එකම ස්ථානයකදී විතරක් හමු වෙන රේඛාවට අපි කියනවා ස්පර්ශකයක් කියලා. එතකොට මෙන්න මේ වගේ ස්පර්ශකයක් අඳින්නේ කොහොමද කියලායි අපි කතා කරන්න හදන්නේ. දැන් අපේ දරුවෝ දන්න ස්පර්ශකයක් අඳින්න මුකුත් නැහැ. රූල තිව්වා පැන්සල් අරන් ස්පර්ශකයක් අඳින්න පුළුවන්. නමුත් දරුවනේ අපිට එහෙම ස්පර්ශක අඳින්න බෑ. හැම අවස්ථාවෙම ඔබ යම් රේඛාවක් නිර්මාණ ගැටලුවකදී භාවිතා කරනවා නම් ඒ රේඛාව අඳින්න පදනම් වූ ලක්ෂ දෙකක් ඉදිරිපත් කරලා තියෙන්න ඕන. දැන් අපි දන්නවා ස්පර්ශකයක් වෙනවා නම් ස්පර්ශ වෙන තැනක් තියෙන්න පුළුවන්. එහෙනම් ඔබ තව ලක්ෂයක් නිර්මාණය කරලා පෙන්වන්න ඕන මෙන්න මේ ලක්ෂය හරහා යන විදිහට මම මේක ඇන්දි කියලා. එහෙනම් අපි බලමු මෙන්න මේ වගේ වෘත්තයකට ස්පර්ශකයක් අඳිනකොට මොනවද අපි භාවිතා කරන කොටස් කියලා දැනුම කියලා. මේ ජ්‍යාමිතික නිර්මාණ කියන්නේ දරුවනේ ජ්‍යාමිතිය කියන තේමාව යටතේ තියෙන අර ජ්‍යාමිතික ප්‍රමේයන්ව තමයි අපි නිර්මාණයේ විදිහට මේ භාවිතා කරන්නේ. එතකොට ඔබට මතක ඇති ජ්‍යාමිතික ප්‍රමේයන් තුල අපි කතා කරා වෘත්තයකට ස්පර්ශකයක් ඇන්දොත්. මෙන්න බලන්න වෘත්තයකට ස්පර්ශකයක් ඇන්දොත් මේ ස්පර්ශ ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව මේ ස්පර්ශයකට ලම්බක වේ කියලා ප්‍රමේයක් අපි කතා කරා. එතකොට මෙන්න මේ ප්‍රමේය පදනම් කරගෙන තමයි එතකොට අපි මෙන්න මේ ස්පර්ශකය අඳින්නේ. එතකොට මට අවශ්‍ය වෙනවා නම් මේ පරිධිය මත ලක්ෂයකදී ස්පර්ශකයක් නිර්මාණය කරන්න වෘත්තය මත වූ ලක්ෂයක සිට මේ වෘත්තය මත කියන්නේ මේ පරිධිය මත වූ යම් ලක්ෂයක සිට දැන් අපි හිතමු මෙන්න මෙතන ලක්ෂය කියලා. මේ ලක්ෂයේ සිට ස්පර්ශකයක් නිර්මාණය කරන්න කිව්වහම මෙන්න අපි භාවිතා කරන න්‍යාය එහෙනම් මේ ප්‍රමේය තමයි පාවිච්චි කරන්නේ. මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ ලක්ෂයයි යා කරන රේඛාවක් තියෙනවා නම් ඔය රේඛාවට මෙන්න මේ රේඛාව ලම්බක වෙන්න ඕන. එහෙනම් සිසිර සර් දැන් ටිකකට ඉස්සෙල්ලා කියලා දුන්න ලම්බකයක් අඳින්නේ කොහොමද කියලා. එහෙනම් දරුවනේ කේන්ද්‍රයයි මට ඕන ලක්ෂයයි යාකන රේඛාවේදී මෙන්න මේ ස්ථානෙට ලම්බකයක් අඳින්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ලම්බකයක් අඳින්න ඔබ දන්න මේ වෙනකොට. එහෙනම් අපි බලමු කොහොමද අපි ලම්බකයක් අඳින්නේ බලන්න. දැන් මම කේන්ද්‍රයේ සිට ඕන රේඛාවක් ඇඳ මට ස්පර්ශකයේ අඳින්න ඕන ලක්ෂය හරහා යන රේඛාවක් ඇඳ. දැන් මට ඕන ඒ ලක්ෂයේදී ලම්බකයක් අඳින්න සිසිර සර් කිව්වා ඒ ලක්ෂයේ කවකටුව තියලා දෙපැත්තෙන් ඡාප දෙකක් අඳින්න කිව්වා මෙන්න මේ ආකාරයට දුර වෙනස් කරන්නේ නැතුව මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් ඡාප දෙකක් අඳින්න කිව්වා. ඊට පස්සේ
ඊට පස්සේ ඔබට පුළුවන් කවකටුවේ දුර වෙනස් කරන්න පුළුවන් ඕනනම් ඒ දුරම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ඡාප දෙක B සහ C කේන්ද්‍ර කරලා ඡාප දෙකක් හදන්න පුළුවන් දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් ඔබට කැමති දිශාවකින්. එහෙනම් මෙන්න මේ ආකාරයට මෙතන C කේන්ද්‍රය කරලා ඡාපයක් හදිනවා. ඒ දුර වෙනස් නොකරමින් B කේන්ද්‍රය කරලා අපිට පුළුවන් මේ ඡාපය ඡේදනය කරන්න. අන්න මං කිව්වා වගේ දරුවනේ මෙන්න D ලක්ෂ්‍යය හරහා යන්න ඕන. ඒ ලක්ෂ්‍යය හරහා යන්න ඕන ලක්ෂ දෙකක් තියෙනවා නම් අපිට පුළුවන් යා කරන්න අන්න වෘත්තයට. වෘත්තය මත වූ ලක්ෂයකදී ස්පර්ශයන් නිර්මාණය කිරීම සඳහා ඔබට පුළුවන් මේ දැනුම භාවිතා කරන්න. ඒ වගේම දරුවනේ අපි බලමු වෘත්තයකට තවත් අවස්ථාවක් තියෙනවා ස්පර්ශක අඳින්න. අපි ඉස්සෙල්ලා කතා කරේ වෘත්තය මත. එහෙම නැත්නම් පරිධිය මත. එහෙනම් අපි දැන් කතා කරනවා බාහිර ලක්ෂයක. බලන්න බාහිර ලක්ෂයක වෘත්තයේ ස්පර්ශකයන් නිර්මාණය කිරීම. ඒතකොට බාහිර ලක්ෂයක ඉඳලා අපි දන්නවා බාහිර ලක්ෂයක ඉඳලා මේ ස්පර්ශක අඳිනකොට මේ වගේ ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. මෙන්න මේ වගේ ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් මේ වෘත්තයට. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඔබට අවශ්‍ය වෙන්නේ මේ ස්පර්ශක දෙක ස්පර්ශ වෙන ලක්ෂ දෙක දන්නවා නම් දරුවනේ රූල තියලා අපිට අඳින්න පුළුවන්. එහෙනම් ලක්ෂ දෙක සොයා ගැනීම සඳහා අපි මෙන්න මේ වගේ නිර්මාණයක් කරමු. කරලා අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලාත් අපිට කතා කරන්න පුළුවන්. දැන් මෙන්න මේ නිර්මාණය සඳහා මම මේ O සහ P ආකර ගන්නවා. බලන්න දරුවනේ O සහ P ආකර ගන්නවා. දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ OP රේඛාවේ මැද හොයා ගන්න. එහෙනම් සිසිර සර් කියලා දුන්නා කොහොමද රේඛාවක් සමච්ඡේදනය කරන්නේ? රේඛාවේ මැද හොයාගන්න ලම්බ සමච්ඡේද නිර්මාණය කරනවා. එහෙනම් ලම්බ සමච්ඡේද නිර්මාණය කරන අපේ දරුවෝ දන්නෝ O කේන්ද්‍රය කරලා OP රේඛාවෙන් භාගයකට වඩා දුර අරගෙන ඡාප දෙකක් හඳින්න පුළුවන් මෙන්න මේ ආකාරයට දෙපසින්ම ඡාප දෙකක්. ඒ වගේම ඒ දුර වෙනස් නොකර P කේන්ද්‍රය කරලා අපිට පුළුවන් මේ ඡාපයත් ඡේදනය කරන්න පුළුවන්. අනිත් ඡාපයත් ඡේදනය කරන්න පුළුවන්. එහෙනම් මේ ඡාප දෙක ඡේදෙච්ච A සහ මේ B කියන ලක්ෂ දෙක යා කරලා රේඛාවක් ඇන්දොත් දරුවනේ මම මේ රේඛාවෙන් කරේ OP රේඛාවේ මැද හොයාගත්තා. දැන් OP රේඛාවේ මැද හොයාගෙන මම OP විස්කම්භයක් කරගෙන මෙන්න මෙහෙම වෘත්තයක් ඇන්දොත් බලන්න OP විස්කම්භයක් කරගෙන මෙන්න මේ වගේ වෘත්තයක් ඇන්දොත් මේ වෘත්තය ඡේදනය වෙනෝ මට අවශ්‍ය වෘත්තය ස්ථාන දෙකකදී. මේ ස්ථාන දෙක ඡේදනය වුණාට පස්සේ දැන් බලන්න දරුවනේ මගේ අවශ්‍යතාවය මෙන්න මෙතනින් තමයි දැන් මෙන්න මේ ස්පර්ශකේ යන්න ඕන. එතකොට මොකද්ද අපි පදනම් කරගන්නේ? බලන්න අපි ඇඳපු වෘත්තයේ මම මෙන්න මේ ලක්ෂ්‍යය යා කරොත් ඔබට මතක ඇති වෘත්තයක විස්කම්භයේ සිට දෙකලවරට ඉඳලා විස්කම්භයේ අඳින මෙන්න මේ කෝණයට කිව්වා අපි අර්ධ වෘත්තයේ කෝණය. මෙතන අංශක 90ක් වෙන්න ඕනේ කිව්වා. එහෙනම් අපි ඉස්සෙල්ලා කිරු කතාවමයි කියන්නේ. දැන් එහෙනම් වෙන්න ඕන මොකද්ද? මෙන්න මේ රේඛාව මේ වෘත්තයේ විස්කම්භයක් වෙලා තියෙන PC. එහෙනම් මෙන්න මෙතන අංශක 90ක් වෙන්න තමයි අපි මේ නිර්මාණය භාවිතා කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලා ගැටලුවේදී අපි කිව්වා ස්පර්ශ ලක්ෂ්‍යයි කේන්ද්‍රය යාකරන රේඛාව ස්පර්ශයකට ලම්බක වෙන්න ඕන. ඒ අවස්ථාව තමයි මෙතනත් අපි කතා කරන්නේ. එහෙනම් දරුවනේ අපි මෙතෙන්දි කරන්නේ ඔබට අවශ්‍ය නැහැ මේ වෘත්තය මඳින්න. ඔබට අවශ්‍ය වෙන්නේ C කේන්ද්‍රය කරලා මෙන්න C සහ O අරය කරගෙන මේ වෘත්තය ඡේදනය වන ස්ථාන දෙක හොයාගන්න විතරයි. ඔබට පුළුවන් එතකොට මෙන්න මේ ආකාරයට මේ ස්ථාන දෙක විතරක් ඔබට ඡේදනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ වෘත්තයක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ ඡාප දෙක විතරයි අවශ්‍ය වෙන්නේ. අපි පැහැදිලි කරේ ඔබට මොනවද මේ ඡාප දෙකකින් අපි කතා කරන්නේ කියලා. දැන් අපි දන්නෝ ස්පර්ශකයෙන් ඕන P වල ඉඳලා මෙන්න මේ ස්පර්ශ ලක්ෂ දෙක අපි කිව්වා C සහ D සහ E කියලා. දැන් P වල ඉඳලා D වලටත් P වල ඉඳලා E වලටත් යා කරලා ඔබට පුළුවන් බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙක නිර්මාණය කරන්න. මෙන්න මේ ආකාරයට පුතේ අපිට පුළුවන් වෘත්තයේ මත ලක්ෂයක වූ ඉඳලා ස්පර්ශකත් බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශකත් නිර්මාණය කරන්න. අපි සිසිර සර් එක්ක බලමු තවත් කොටසක්. උදරුවනේ සමන්ස පැහැදිලි කරේ ස්පර්ශක නිර්මාණය ස්පර්ශක වර්ග දෙකක් නිර්මාණය කරා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාම වැදගත් වන ත්‍රිකෝණයක් සඳහා වූ ත්‍රිකෝණ මොනවද කියලා සාකච්ඡා කරන ගමන්ම අපි බලමු. බලන්න දරුවනේ අපි මුලින්ම කතා කරන්නේ පරිවෘත්තය. ලියන්න අපිත් එක්කම මාතෘකාව පරිවෘත්තය. මොකද්ද පරිවෘත්තයක් කියන්නේ? මේක අර්ථ දැක්වීමක්. මේකට අපි හේතු කියන්නේ නැහැ. පරිවෘත්තයක් කියන්නේ අර්ථ දැක්වීමක්. ත්‍රිකෝණයක ශීර්ෂ තුනම හරහා යන වෘත්තය පරිවෘත්තය ලෙස හඳුන්වයි. ත්‍රිකෝණයක ශීර්ෂ තුනක් තියෙනවා. මෙන්න ත්‍රිකෝණය මේ තියෙන්නේ ABC කියන ශීර්ෂ තුනම හරහා යන වෘත්තයට අපි කියනවා දරුවනේ පරිවෘත්තය කියලා. ඔබට මේ දිස් වෙන්නේ පරිවෘත්තයක්. පරිවෘත්තයේ කේන්ද්‍රයට අපි කියනවා පරිකේන්ද්‍රය කියලා. පරිකේන්ද්‍රය. දැන් උන පරිවෘත්තයක් යනු කුමක්ද කියන එක මම අපේ දරුවන්ට පැහැදිලි කරා හරිම සරලයි.
වෘත්තයක ශීර්ෂ තුන හරහා යන ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා යන වෘත්තය පරිවෘත්තයක්. හරි. අපි බලමු දරුවනේ කොහොමද පරිවෘත්තය නිර්මාණය කරන්න කියලා. බලන්න පරිවෘත්තය නිර්මාණය. ඔබට මේවා පියවර විදිහට මතක තියාගන්න පුළුවන්. තර්කානුකූල පැත්ත ගැන හිතලා කොහොමද කරන්න කියලා පුළුවන්. බලන්න දරුවනේ මෙන්න මං අඳිනවා ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයට අපි අඳින්නේ පරිවෘත්තය. මන් දරුවනේ අපි තර්කානුකූල පැත්ත පැහැදිලි කිරීමකින් තොරව නිර්මාණ පියවර කියන්නයි සූදානම් වෙන්නේ අපේ දරුවන්ට පහසු වීම සඳහා. තර්කානුකූල පැත්ත ඔබ හිතලා බලන්න. බලන්න නිර්මාණය කරන පියවර. ඔබ කැමති ඕනෑම පාද දෙකකට ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. මන් තෝරගන්නවා BC පාදය. BH කවකටුව තබා මෙන්න මේ ආකාරයට අඩකට වඩා අරගෙන BH කවකටුව තබා ඒ කියන්නේ B කේන්ද්‍රය කරගෙන ඡාප දෙකක් අඳිනවා. දුර වෙනස් නොකර C කේන්ද්‍රය කරගෙන මේ ඡාප දෙක ඡේදනය කරනවා. මෙන්න ඔය ඡේදන ලක්ෂ දෙක යා කරාම අපිට ලැබෙනවා P හා Q යා කරාම ලැබෙනවා PQ ලම්බ සමච්ඡේදකේ එක පාදයකට මම තෝරගන්නවා තව පාදයක්. පියවර විදියට අපේ දරුවන්ට මතක තියාගන්න පුළුවන්. මම AC පාදය තෝරගන්නවා. AC පාදය තෝරගෙන AH කවකටුවේ උඩ තබා මෙන්න එක ඡාපයක් අඳිනවා අඩකට වඩා AC දුරෙන් අඩකට වඩා අරන්. ඒ වල තියලා ඇඳ අනිත් පැත්තෙනුත් අඳිනවා ඒ වල තියලා දුර වෙනස් නොකර. දැන් මේ ඉස්සෙල්ලා ගත්ත ඡාප දුරම අවශ්‍ය නැහැ. දැන් මෙතනදී මේ සුදු පාටින් මම ඔබට නිර්මාණය කරලා තියෙන ඒ දුර වෙනස් වුණාට කමක් නැහැ. නමුත් දැන් මේ ඡාප දෙක ඇඳලා පස්සේ C කේන්ද්‍රය කරගෙන මේ ඡාපයත් ඡේදනය කරනවා. ඒ දුර වෙනස් කරන්නේ නැතුව. අපි M සහ N කියලා ලක්ෂ දෙක නම් කරමු. අපි MN යා කරනවා. ඔන්න දරුවනේ ලම්බ සමච්ඡේදක දෙකක් ඇඳ ඒ දෙක ඡේදනය වුණා. දැන් මේ ඡේදන ලක්ෂය අපි සලකමු O කියලා. මෙන්න මේ ඡේදන ලක්ෂය කියන්නේ දරුවනේ ඔන්න තර්කානුකූලත් පැත්තත් පොඩ්ඩක්. මේ C ලක්ෂයේ ඉඳලා Oට තියෙන දුරයි B ලක්ෂයේ ඉඳලා Oට තියෙන දුරයි සමානයි ලම්බ සමච්ඡේදකය නිසා. මේ BC පාදයට ඇඳ ලම්බ සමච්ඡේදක නිසා. ඒ වගේම දරුවනේ AC පාදයට ඇඳ ලම්බ සමච්ඡේදකය නිසා OC දුරයි OA දුරයි සමානයි. එතකොට බලන්න මේ පාද තුනම සමානයි කියන්නේ අරයන් තුනක්නේ සමාන දුරක්නේ නියත දුරක්නේ අන්න නියත දුරක්. එහෙනම් දරුවනේ O කේන්ද්‍රය කරගෙන OA OB OC O කේන්ද්‍රය කරගෙන OA OB OC අරය කරගෙන අපි අඳිනවා මෙන්න පරිවෘත්තය. කවකටුවේ තුඩ O වලින් තබා පැන්සල් තුඩ A වලට හෝ C වලට හෝ B වලටගෙන අපි අඳිනවා පරිවෘත්තය. මෙන්න පරිවෘත්තය නිර්මාණය කිරීමේ පියවර. කොහොමද ඕනෑම පාද දෙකකට ලම්බ සමච්ඡේදක දෙකක් නිර්මාණය කරන්න. ඒවා ඡේදනය වන ලක්ෂය පරිකේන්ද්‍රය. එතෙන් සිට එක් ශීර්ෂයකට ඇති දුර අරය ලෙසගෙන වෘත්තය නිර්මාණය කරනවා. ඒ වගේම අපේ දරුවන්ට පුංචි ක්‍රියාකාරකමක් විදියට කරන්න පුළුවන්. අපි භාවිත කරන ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා කෝණ 90. කෝණ 90 තියෙනවා දරුවනේ ත්‍රිකෝණ වර්ග තුනක් සුළුකෝණී ත්‍රිකෝණ, ඍජුකෝණී ත්‍රිකෝණ, මහකෝණී ත්‍රිකෝණ. අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ සුළුකෝණී ත්‍රිකෝණයකට. එතකොට ඔබට ඍජුකෝණී ත්‍රිකෝණයකට නිර්මාණය කරන්න පුළුවන්. මහකෝණී ත්‍රිකෝණයකට පරිවෘත්තය නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නිර්මාණය කරාම දරුවනේ මේ පරිවෘත්තයේ පිහිටීම පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි නිර්මාණය කිරීමෙන් තොරව ඒ අවබෝධය ඔබට ලබා දෙනවා. ඔබ ක්‍රියාකාරකමක් විදිහට නිර්මාණය කරලා බලන්න අපි කියන දේ හරිද කියලා. බලන්න දරුවනේ පරිකේන්ද්‍රයේ පිහිටීම ත්‍රිකෝණය පරිකේන්ද්‍රයේ පිහිටීම පරිකේන්ද්‍රය ත්‍රිකෝණය සුළුකෝණී වනකොට පරිකේන්ද්‍රය තියෙන්නේ ත්‍රිකෝණය තුල ඔන්න ඍජුකෝණී වෙනකොට කර්ණයේ මධ්‍ය ලක්ෂයේ පරිකේන්ද්‍රය එනවා කර්ණයේ මධ්‍ය ලක්ෂයට. ත්‍රිකෝණය මහකෝණී වෙනකොට පරිකේන්ද්‍රය ත්‍රිකෝණයෙන් පිටත. ඔව් එහෙමනම් දරුවනේ දැන් අපි මේ කතා කරේ ඔබත් එක්ක නිර්මාණය කියන ගැටලු ජ්‍යාමිතික නිර්මාණ කියන මේ පාඩම හරහා අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු 10ක ගැටලුවක් ලැබෙනවාමයි. මේ ලැබෙන ගැටලුවට අවශ්‍ය කරන මූලික කරුණු තමයි අපි සාකච්ඡා කරේ. අපි ඒ අතර අපේ දරුවොත් එක්ක පරිවෘත්තය දක්වා කතා කරා. පරිවෘත්තයේ පරිකේන්ද්‍රයේ පිහිටීම දක්වා කතා කරා. එhmenan දරුවනේ මං හිතනවා මේ කතා කරපු මූලික කරුණු ඔබ හොඳට පුහුණු වෙන්න ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලැබෙන ජ්‍යාමිතික නිර්මාණ ගැටලුවට හොඳින් මුහුණ දීමට හැකියාව ලැබෙන බව අපිට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන්. එහෙමනම් දරුවනේ
ඒ සුබ පැතුමත් ඔබට එකතු කරගෙන අදට අපි ඔබෙන් මේ ජ්‍යාමිතික නිර්මාණ පාඩමෙන් සමුගන්නවා. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.